දරුවන් සරණයි සියලු දෙනාටම සද්ධර්මයේ සංවේදනය කරන බෞද්ධ රූපවාහිනියේ ඔබ වෙත ගෙනෙන විදර්ශනා ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත උතුම් වූ ධර්මදේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්මදේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ බෝගහ හන්දිය නාබින්න මහරගම පදිංචි චන්ද්‍රලතා පෙරේරා මහත්මිය ඇතුළු දූ දරුවන් බෑනාවරුන් මුණුපුරුමිනි පිරියන් ඇතුළු පින්වත් පිරිස විසින්. එසේනම් සද්ධර්ම දේශනාව අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි, අපේ ජීවිතයේ අපිට යමක් බාහිරින් පේනවද, අන්නේ පේන දෙයට වැඩි දෙයක් අභ්‍යන්තරගතව තියෙනවා. ඒ නොපෙනෙන පැතිකඩ ගැන දැන ගැනීම සඳහා කෙරෙන විශේෂ ඥානය උපදවා ගැනීමයි විදර්ශනාව කියලා කියන්නේ. ඉතින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන විදර්ශනා ධර්ම දේශනා මාලාව තුළින් කොහොමද අපි ඒ ළඟාවිය නොහැකි කියලා හිතෙන ළඟාවිය හැකිව තියෙන ඒ භූමියට ළඟා වෙන්නේ කොහොමද කියලා. ඒකට කියනවා දර්ශන භූමිය කියලා. ඒ කියන්නේ බොහොම අපහසුයෙන් ළඟාවිය හැකි, නමුත් හුඟක් අයට ළඟා වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැති එක්තරා සුන්දර භූමි භාගයක් තියෙනවා කියලා හිතන්න. එතෙන්ට යන ලොකු කැපකිරීමක් කරනවා. හැබැයි ගියොත් බොහෝම සැනසීමෙන් ඉන්න පුළුවන්. මේක ධර්මයේ තියෙන උදාහරණයක් තමයි මේ එක බොහෝම හොරු ඉන්න, බොහෝම මම් පහරන හොරු ඉන්න, භයානක සත්තු ඉන්න ඝන කැලයක කෙනෙක් අතරමං වෙලා ඉන්නවා. ඉතින් ඒ සත්තු මෙයාට පන්නනවා. ඒතර හොරු පන්නනවා. පන්නනකොට මෙයා දුවගෙන එනකොට හම්බෙනවා මේ සැඩ පහරක් තියෙන ගඟක්. මේ සැඩ පහරේ මේ ඉන්නවා මහ භයානක කිඹුලෝ. අර එහෙම ඉන්නවා මේ ගඟේ. ඉතින් පහළහැට ගලාගෙන යන ගඟක් අමාරුවෙන් ගොඩාක් බාහුවලය යොදලා මහන්සිලා එතර වෙන්න ඕන එකක් ඒක. නමුත් මේ ගඟෙන් එහා පැත්තේ එක්කෙනෙක් ඉන්නවා දකින්න මෙයා. හරි සැනසීමෙන්. හරිද? ඒ පැත්තේ සත්තුත් නැහැ, ඒ පැත්තේ හොරුත් නැහැ. සැනසීමෙන් නිදහසේ ඉන්නවා දකින්න. එහෙම ඉන්නවා දැක්ක කෙනෙක් එහෙම දැක්කහම මේ පැත්තේ මහා මම් පහරන හොරු ඉන්නවා, භයානක සත්තු ඉන්නවා, හරි කරදරකාරී. එතකොට යා මොනව කරයිද? පුළුවන් තරම් මහන්සියලා අර කිඹුලන්ගෙන් නේද භයානක සත්තුන්ගෙන් බේරිලා කොහොම හරි කරලා අර සැඩ පහර තරණය කරන්න අතපයෙන් ලොකු වීරයක් යොදලා පීනලා මේක තරණය කරයි නේද? ඇයි අර සුවදායක තැනට යන්න. මේ මම් පහරන හොරු සහිත භයානක සතුරෝ
භයානක සත්තු ඉන්න පරිසරය තමයි මේ පංචකාම සම්පත්තියෙන් යුක්ත ජීවිතය. එතකොට ඒකේ මෙහා පැත්තේ ඉඳන් අපි එහා පැත්තෙන් දකින්න අර සුන්දරව ඉන්න කෙනා තමයි මාර්ගඵලලාභී උත්තමයා. හරිද? එයා කරදරයක් නැතුව නිදහසේ ඉන්නවා මේ ලෝකෙම. එතකොට එහා පැත්තට යා යුතු ගිරිදුර්ග සහිත බොහොම අපහසු සැඩපහර තමයි ආරෂ්ඨායක මාර්ගය. ඒ සැඩපහර පහළට ගලන්න නොදී අර උඩට පීනන එක තමයි වීරිය කියලා කියන්නේ. ඉතින් ආරෂ්ඨායක මාර්ගය ලේසි නැහැ. ඒක අපහු හැරෙන්න පුළුවන් වර්ධනය කරගෙන යන කෙනෙකුට. නමුත් ඒකෙන් ගොඩ ගියොත් අර ෂේම භූමියට යන්න පුළුවන්කම තියෙනවා. දර්ශන භූමියට යන්න පුළුවන්. කියන දර්ශන භූමිය කියලා කියන්නේ අපේ සෝවන් පලස්ත පුද්ගලයාට. මේ ජීවිතේ නොඒකුත් දුක්ඛම් කටළු විඳිමින් අපි මේ ඉන්න ජීවිතේ අපි හොයන දේ ඇත්තටම සන්තෝෂය හොයනවා. හැම වෙලෙම අපි සතුට හොයනවා. නමුත් සැබෑවටම අනාගතයේදී අපි මේ සතුට හොයපු දේවල් හින්දා ලොකු දුක් ඇති වෙන්න තියනවද නැද්ද? මගේ මරණය, අනුන්ගේ මරණය, මම අසනීප වීම, අන් අය අසනීප වීම නේද? එතකොට මට නොයේකුත් වැරදි සිතුවිලි පහළ වීම, අන් අයට වැරදි සිතුවිලි පහළලා වැරදි ක්‍රියාවන් කිරීම, ඒ වගේ දේවල් එක්ක නේද මගෙන් දුරස් වීම මොනතරම් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ධන හානි සිද්ධ වීම, දේපල හානි සිද්ධ වීම, ශාරීරික දුබලතාවයන් නැතිවීම, හදිසි අනතුරු සිද්ධ වීම වගේ ඕන තරම් ඒවා හින්දා එන්න තියෙන දුක් කරදර තියෙනවා. ඒවා මොකක්වත් ආවේ නැතත් මං මේ ඔක්කොම දාලා මට මැරෙන්න වෙනවා. නේද? එතකොට මගේ මරණය කියන එකේදී හෝ මට මේ දුක් ඇති වෙනවා. එතකොට මේ බාහිර ඒකෙන් බාහිරව අපි හිතුවත් මේ ගෙවන ජීවිතයේදී උදේ ඉඳන් හැන්දෑව වෙනකම් බොහෝ විට අපිට සිතෙන් දුක් විඳින්මින් ඉඳ සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් යටතේ මේකේ හරියට කරදරකාරී තත්ත්වයන් තියෙනවා. ඇනුම් බැනුම් ගෙරවුම් නේද? ළඟට වෙහෙසකාරී තත්ත්වයන් මේ ගෙවන ජීවිතේ අනිත්‍යව Tamanට ඕන හැටියට තියාගන්න ගන්න උත්සාහය අපි නේද? මෙයා මං ආදරය කරන කෙනෙක්, මෙයා මගෙත් එක්කම ඉන්න ඕනේ, මේ විදිහටම ඉන්න ඕනේ කියලා කොච්චරනම් මහන්සියක් ගන්නවද තමන්ගේ ළඟ ඉන්න තමන්ට ඕන හැටි තියාගන්න. නමුත් එහෙම තියාගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයන් යටතේ අපි බොහෝ වෙහෙස මහන්සියක් විඳින මේ సంతානය තුලින් අපූර්වත්වයකින් යුක්ත මානසික තත්ත්වයක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ අකුසල් කියන ඒවා එන්නේ නැතුව කුසල් වර්ධනය වෙන්න කුසල් විතරක් එන විදිහට කුසලයේ ප්‍රබල වෙන විදිහට කටයුතු කරගෙන අන්තිමට අකුසලයේ මරලා දාන්න. ඒ කියන්නේ අකුසල් එන්නෙම නැත් තත්ත්වයට පත් කරගන්න. හරි? හොඳයි. එතකොට අපි බලන්න ඕන පොඩ්ඩක් මෙන්න මේ වගේ තත්ත්වයකට පත් වෙන්න නම් අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ජීවිතය තේරුම් ගන්න කියලා. එතකොට මේ ජීවිතය තේරුම් ගැනීම සඳහා තමයි මේ ජීවිතය තේරුම් ගන්න අපිට ඇත්තටම බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක කොටස් 4කට බෙදලා. ඒ තමයි කාය වේදනා චිත්ත ධම්ම වශයෙන්. කොහොමද ඒක බෙදලා තියෙන්නේ? අපි දන්න විදිහට මේ ජීවිතය ගත්තොත් එහෙම අපිට පිටින් පේන්නේ අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය ඒ වගේ තමයි පේන්නේ. ඉතින් ඒ අයත් එක්ක අපි ලොකු මේ සටනක් කරා යනවා මේ අය කියලා. ඒ අරන් යන සටනේ අපිට ඒ පේන දේ නමුත් මේක ඇතුලේ තියෙන්නේ සැබෑවටම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කියලා කියන ක්‍රියාවලීන් පහක්. හරි? එතකොට මේ පහේ ඇත්ත తත්වය තේරුම් ගන්න තමයි ඒ කියන්නේ මෙතන තියෙන්නේ ක්‍රියාත්මක වෙන දේවල් පහක්. මේවා පුදුමේ කියන්නේ මේවා එකක්වත් අපිට ඕන හැටියට වැඩ කරන ඒවා නෙවෙයි. අපිට හිතෙන්නෙම මේවා මමය, මගේය කියලා තමයි හිතෙන්නේ. හැබැයි හරියට විමසලා බලනකොට මගේ වැඩක් නෙවෙයි. නිකන් හිතන්න මේ ශරීරය කියන්නේ මගේ වැඩක්ද?
ඒ කියන්නේ ශරීරය උස යන්නේවා පාට හැඩේ එතකොට කොණ්ඩේ වැවෙනේවා නියපොතු වැවෙනේවා හැම රැලි වැටෙනේවා දාඩිය දානේවා එකක්වත් මන්ද කරන්නේ වෙන කවුරු හරිද කරන්නේ නෑනේ නේද එහෙනම් ඒක කරන කෙනෙක් ඉන්නවද කරවන කෙනෙක් ඉන්නවද මං කරන්නෙත් නෑ වෙන කෙනෙක් කරවන්නෙත් නෑ බඩගිනි වෙනේවා පිපාසා වෙනේවා එකක්වත් මං කරන්නෙත් නෑ වෙන කෙනෙක් කරවන්නෙත් නෑ එහෙනම් ශරීරය ගත්තාම ඒක මගේ වැඩ නෙවෙයි දුක් වේදනා සැප වේදනා ඇති කරවන්නේ මන්ද නෑ ඒවත් හේතු නිසා සකස් වෙන දේවල් සංඥාව කියලා කියන හඳුනා ගැනීම මගේ මනසේ ඇති කරවන්නේ මන්ද ඇති කරනවද ඇති වෙනවද ඇති වෙනවා එහෙනම් ඒවා මම කරන දෙයක් නේ වෙන කවුරු හරි ඇති කරවනවද නෑ නේද එතකොට ආදරය වගේ දේවල් ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ඒවා එනවද කරගන්නවද එනවා ඒවා නේද මං කරගන්නවා නෙවෙයි හරියට විමසිල්ලෙන් බලන කෙනෙකුට එතකොට ඇහි පෙනීමේ දැනීම ඒ කියන්නේ ආදරය ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව වගේ සංස්කාරයන් ඇහි පෙනීමේ දැනීම කනේ ඇසීමේ දැනීම නාසයේ ආග්‍රහණයේ දැනීම දේවල් මං කරගන්න දේවල්ද නැහැ එහෙනම් ඒවා මං කරන දේවල් නෙවෙයි නම් පැහැදිලිවම තේරෙන්න ඕනේ මෙතන මම කරන දෙයක් නෑ එහෙනම් මගේ කියලා දෙයක් නෑ ඉතින් මේක දැන් කියනකොට තේරුණාට මේක අපේ තුලින් අභ්‍යන්තරගතව දැනගන්න ඕනේ මේකට එබිලා බලන්න ඕනේ හරිද මේකට එබී බලන්න නම් ඒ කියන්නේ මේක මගේ මනසින් කිඳා බහැලා බලා ගන්න ඕනේ අන්න එහෙම බලා ගන්න නම් ක්‍රමානුකූලව මම මගේ දැන් මේක තේරුම් ගන්න ඕන කොහෙන්ද අපේ සිතෙන්මයි නේද එහෙනම් ක්‍රමානුකූලව මම මේ අභ්‍යන්තරගත තැනට වැටෙන්න ඕනේ ඉතින් මේ සිත කොහොමද එහෙම මෙල්ල කරගෙන අපේම මේ ක්‍රියාවලීන් පහ දැනගන්නේ කියන එක සඳහා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය කියලා අපි බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා ඒකින්ද මේ විදර්ශනා වැඩසටහනේ මම ඕවා සාකච්ඡා කරන්නේ බොහෝම අඩුයි මොකද නැත්නම් හැමදාම වැඩි කාලයක් ගන්නවා අපි මේ සඳහා ඉතින් අපි නොදකින්න පැත්තක් දැකගනිමින් ඊ타ත්ම වටිනා අවබෝධයක් ඇති කර ගැනීම සඳහා කළ යුතු දෙයක් ගැන තමයි හැමදාම විදර්ශනා වැඩසටහනේ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මෙතනදී අපිට කවදා හරි මේ ගැලීම් පහේ දැකගත යුතු තැන් වගේක් තියෙනවා. අපි පසුගිය වැඩසටහනකදී සාකච්ඡා කරා අජ්ජත්තික කියන්නේ මොකක්ද කියලා. අජ්ජත්තික කියලා කිව්වහම ඒ කියන්නේ තමන් කොටගත් කියලා. කොටස දැන් මේ මගේ කියලා කියනකොට අපේ හිතට යම් කිසි දේවල් ටිකක් දැනෙනවා. ඔන්න ඕක හිමින් වෙන් කරගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. විශේෂයෙන් මේ ශරීරය ගත්තොත් එක්තරා සීමාවක එක සම්පූර්ණයෙන්ම හරියටම ඉරක් ගහලා වෙන් කරන්න ඕන වෙලාවකට අපි මගේ තාත්තාය, මගේ සහෝදරයයි, මගේ ඥාතියයි කියලා කියනවා. එහෙම නැතුව මේ මම සහ මගේ කියලා ගත්තාම මම කියන කෙනාට අයිති කොටසක මේ ශරීරය සහ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන කොටස එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට. හරි? මේ ශරීරය කොයි වෙලාවකවත් දැනලා තියෙනවද මගේ නෙවෙයි කියලා? හැඟීමක් විදිහට. නේද අපි හැම වෙලෙම කතා කරන්නේ මේ ශරීරය මගේ කියලා. මගේ ශරීරය කියලා. එතකොට දැනিলা තියෙනවද මගේ නෙවෙයි කියලා? මූණ අත ගන්නව නිකන් මගේ නෙවෙයි දෙයක් වගේ. හොදනකොට මගේ නොවේ දෙයක් වගේ. නාවනකොට මගේ නෙවෙයි දෙයක් වගේ. නේද? එහෙම දැනලා තියෙනවද? නේද? අපිට එහෙම දැනලා නැහැ. අන්න ඒක තමයි කියන්නේ පෙනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩ කියලා. හරි? පෙනෙන ලෝකේ පේන්න තියෙන මේක මගේ වගේ. නමුත් ඇත්තටම නොපෙනෙන පැත්ත තමයි ඒක මගේ
නොවන වැඩපිළිවෙලක් මේකේ තදින් තියෙනවා. මගේ කියලා ගන්න බැරි. එතකොට ඒ වගේම තමයි මේ ශරීරයේ නොපෙනෙන පැතිකඩක් තියෙනවා තව. ඒ තමයි මේක හැම වෙලෙම කැඩලා බෙදලා යන එක. අපිට හිතෙන්නේ එහෙම එකක් නෙවෙයි මේක කැඩනවා නම් බිඳිනවා නම් කොහොමද මේ එක දිගට තියෙන්නේ කියලා. නේද? එක දිගට තියෙනවා නම් කෑම මොකටද? එක දිගට තියෙනවා නම් කෑම මොකටද? මුළු ශරීරේම අරන් බලන්න නියපොතු වැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද? හිමියෙන් හිතලා බැලුවොත් මගේ නියපොතු රැයට තමයි වැවෙන්නේ දවල්ට නෑ. එහෙමද? විශේෂ වැවෙන වෙලාවක් කියලා එකක් තියෙනවද? නෑ. නේද? එතකොට නියපොතු වැවෙන්නේ නැති වෙලාවක් නෑ. එතකොට කොණ්ඩේ වැවෙන්නේ නැති වෙලාවක් නෑ. හැම මැරෙන්නේ නැති වෙලාවක් නෑ. එතකොට මේ ශරීරය ගත්තාම මේකේ මෙන්න මේ වගේ හැම වෙලෙම යමක් නැති වෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම යමක් බිඳෙනවා. ඒ වෙනුවට හැම වෙලෙම අලුත් දෙයක් හැදෙනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු හතර එකතු වෙලා හැම වෙලෙම අලුතින් දේවල් හැදෙනවා. එහෙනම් මේ ශරීරයේ හැම වෙලෙම තියෙනවා ලක්ෂණයක් ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇති වෙනවා නැති වෙනවා කියලා. ඒකයි ඒ හැටි. නේද? වේදනාවත් තරම් බලන්න අපේ මේ අපි දැන් හොඳට තේරුම් අරන් තියෙන්න ඕනේ මෙතන ක්‍රියාවලි පහක් තියෙනවා කියලා. නේද? මේ ක්‍රියාවලියක හැටියකුයි දැනගන්න ඕනේ මේකට කියනවා ගැලීමක් කියලා. ගැලීමක් කියලා කියන්නේ මේ හරියට දුම්හිඳ දිය ඇල්ල වගේ කියලා මම හැමදාම කියනවා. දුම්හිඳ දිය ඇල්ල කියලා කිව්වහම ඒක පහළට ගලනවා එක තැනක තියෙන වතුර බින්දු ආය පල්ලෙහාට එනවා. එතකොට උඩ තියෙන වතුර බින්දුව එතෙන්ට එනවා. අන්න ඊට උඩින් තියෙන එක අතෙන්ට එනවා. අන්න ඒ විදිහට එකකට එකක් පිටිපස්සෙන් එන එක උඩට එනකොට අපිට ඒක කියනවා ගැලීමක් කියලා. ශරීරයත් ඒ වගේ චිත්තක්ෂණයක උපදින රූප කලාපයක් දෙවෙනි චිත්තක්ෂණය වෙනකොට ඊට යටින් පළවෙනි ආය රූප කලාපයක් ඉපදෙලා තුන්වෙනි චිත්තක්ෂණය වෙනකොට ඒක තුන්වෙනි එකට ඇවිල්ලා හතර වෙනකොට එහෙම වෙලා අන්තිමට 15 16 වෙනකොට ඒ කියන්නේ උඩට පෙන පිඩුවක් බිඳි බිඳි එනවා වගේ පෙන පිඩුවක් මෙහෙම යටින් පටන් ගත්තාම පළවෙනියෙන් මෙහෙම පෙන තියෙනවා ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා හොම තියෙනවා. එතකොට යටින් පෙන එන්න අර උඩට ඇවිල්ලා එක වෙලාවක බිඳිලා යනවා. අන්න ඒ වගේ මේ ශරීරයේ අපිට නොපෙනෙන ක්‍රියාවලියක් හැම වෙලේම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට අර යටින් ඇති වෙන හැම එකක්ම නැවත ඇති වෙන්නේ පරණ ඒවට ඥාතිකමක් නෑදෑකමක් ඇතුව ඒ කියන්නේ ඒ හැඩවලට යම් කිසි සමානකමක් ඇතුව හේතුව අර හේතු වෙන කර්මචිත්ත ඍතු ආහාර ලොකු වෙනසක් වෙන්නේ නැති හින්දා අර යම් කිසි සමානකමක් ඇතුව තමයි උපදින්නේ. ඒකින්ද අපිට මේ ශරීරය එක දිගට මේ වගේ තියෙනවා වගේ දැනන දැන් ඔකට මම කියන්නේ දුම් හිඳ දියාල්ලා කිව්වම ඒකට හැඩයක් පේනවා අපිට. නේද? ඒ වුණාට ඒකේ වතුර කියන ඒවා හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? හිතලා බලන්නකො මහාවකින් ඉඳලා ළඟට ගිහලා බැලුවොත් විසිරෙනවා. ඒ වතුර නිකන් මෙහෙම විසිරීලා යනවා. එතකොට ඒකේ අන්න ඒ වගේ විසිර යෑමක් තියෙනවා හැම තැනකින්ම ගැලීමක් තියෙනවා. ඉතින් ගලාගෙන යන වතුරක් ඒක. නමුත් එක්තරා හැඩයක් පේන්න තියෙනවා. අන්න ඒ පේන්න තියෙන විද්‍යමාන වෙන හැඩය තමයි ඔය සම්මතය කියලා කියන්නේ. ඉන්න ඒ හැඩයට අපි මගේ කියලා කියනවා. මගේ ශරීරය අහවලාගේ ශරීරය කියලා කියන්නේ අන්නේ හැඩයට. ඒ හැඩේ පවත්වා ගැනීම මගේ වැඩක් නෙවෙයි. හේතු තියෙන හැටියට සිද්ධ වෙනවා මිසක් ඒ හැඩේ පවත්වා ගැනීම මගේ වැඩක් නෙවෙයි. එහෙනම් ඕක තමයි අපි කල්පනාවට ගන්න ඕන. ඕකේ ස්වභාවය ඔන්න ඕක. අන්න ඒක අපේ තුලින් තේරුම් ගන්න ඕනේ. අපේ තුලින් තේරුම් ගන්නවා කියලා කියන්නේ මෙහෙම කතා කරලා නෙවෙයි. හරිද? අපේ ශරීරය දෙස අපි අපේ සිත යොදලා ඒ ශරීරයේ සැබෑ ස්වභාවය අධ්‍යයනය කරන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ අපේ හිත මේකට යොදන්න බෑ. යොදන්න ගියාම එක්කෝ හිත වෙන කොහේ හරි යනවා. නැත්තම් හිත ඒකත් එක්ක ගැටෙනවා. නැත්තම් බාහිර පරිසරයේ තියෙන දෙයක් එක්ක ගැටෙනවා. ගැටෙනවා කියන එක තේරෙන්න ඕන. අපි දැන් බලමු භාවනා කරන්න පිටසක් එකතුලා භාවනා කරනවා. ඒ කියන්නේ ටොෆි කොලයක් සද්ද කරනවා. ටොෆි කොලයක් සද්ද කරොත් එහෙනම් මොකද වෙන්නේ මේ පැත්තේ ඉන්න කෙනාට? ආරකට එක තරහ යනවා. මෙතෙන්ටත් ඇවිල්ලා ටොෆි කනවා මෙතන කියලා.
ටොෆී කොලේ සද්ද කරලා ඉවරයි දැන්. හරිද? හැබැයි මතක තියාගෙන අරක ගැන ඒ ගැන මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කරා දැන් අරක ඉවරයි. අපිට කෙනෙකුට කෙනෙක් එක්ක ඈනුමක් කරනවා එක්ක කැස්සක් එනවා. ඒ වගේ ඒ ආවම ඒ සද්දෙටත් අරය මොකද ගන්න? ගැටීමක් ඇති කර ගන්නවා. පසුව නේද? අර ඒ භාවනා කර ඉන්න කෙනාට ඒ සද්දය ඇවිල්ලා බාධාවක් වුණා කියන්නේ. ඉතින් ඒක ඉවරයිනේ දැන්. නේද? නමුත් මොකද වෙන්නේ? ඒකත් එක්කම කල්පනා කර විශේෂයෙන් අර ටොපික් වලයක් වගේ නම් බොහොම තදිම මෙතෙන්ට ඇවිල්ලා නේද? හිතලා සද්ද දැම්මා කියලා. ඉතින් අන්න එහෙම ගැටලුකාරී තත්වයන් තියෙනවා මේක කරගෙන යද්දී. ඉතින් ඒකින්ද ඒවට කියනවා ගැටීම් කියලා. ඊළඟට ඕවා කරගෙන යන්න මේ ශරීරය ගැන වේදනාව ගැන බලන්න ගියාම නිින්ද යනවා. භාවනා කරනකොට නිින්ද යනවා. ඒ වගේ හිත නොසන්සුන් වෙනවා. එනට ඕවා කරලා කොහොමද මේවා හරියන්නේ කියලා හරියට දැනුම නැත්තම් සැකේ උපදිනවා. ඉතින් මේ වගේ කාරණා හින්දා අපිට මෙතෙන්ට යන්න බෑ. ඉතින් මේකට පුහුණු කරගෙන යන්න ඕන. අන්න එහෙම පුහුණුවක් කරගෙන ඉදිරියට යෑම සඳහා තමයි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියන එක භාවිතා කරේ. ඉතින් මේක තුල දැන් මට අද කියා ගන්න ඕන කරලා තියෙන්නේ මේ කයේ තියෙනවා ඇතිවීම නැතිවීම කියන එක. ඒක දැක ගන්න නම් අර වගේ හිත පුහුණු කරලා එතෙන්ට ගන්න ඕනේ. මීටතරිය ලේසි එකක් අපි හැමදාම කතා කරන එකක් තියෙනවා වේදනාව ගැන ගත්තොත් එහෙම. වේදනාව අපිට හොඳට පේන්න තියෙනවා. මේ මොහොතේ තියෙන වේදනාව අපි හොඳට අධ්‍යයනය කරොත් මේ මොහොතේ කකුල රිදෙනවා නම් ඊළඟ මොහොතේ ඒක අමතක වෙනවා අපිට. හරිද? දැන් මේ වෙලාවේ හුස්ම ගන්න එක ගැන බැලුවොත් එහෙම හුස්ම ගන්න එක මෙච්චරලා දැනුන්නේ නැහැ. නමුත් හැබැයි ඒක නේද? දැනුන්නේ නැහැ. දැන් කියනකොට මොන දැනෙනවා? ඒතකොට මෙච්චර වෙලා තිබ්බේ නැද්ද? දැනීම තිබ්බේ නැද්ද? ඒතකොට අපි කියනවා දැනීම තිබ්බා කියලා. දැනීම තිබ්බා නම් දැනෙන්න බෑ. අයික දැනීම තිබ්බා හිත යොමු කරේ නැහැ කියනවා. නේද? දැනීම තිබ්බා නම් දැනෙන්න ඕනද නැද්ද? හුස්ම තිබ්බා දැනීම තිබුණේ නෑ. දැනීම තිබ්බෙම නෑ. ඒ දැනීම හැම වෙලේම අවධානය යොමු වෙච්ච වෙලාවට හැදෙනවා එතන. අවධානය යොමු වෙනවා කියන්නේ විඥානය යෙදෙනවා කියන එක. බලන්න බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් විඥානයත් එකතුවයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ස්පර්ශයේ හේතුවෙන් තමයි වේදනාව හටගන්නේ. අපේ අවධානය ධර්මදේශනාවට යොමු වෙලා තියෙනකොට විඥානය යෙදලා තියෙන්නේ මේ පැත්තට. එතකොට හුස්මත් එක්ක බාහිර ආයතනයයි ආභ්‍යන්තර ආයතනයයි විඥානයේ එකතු වීමක් එතන නැහැ. විඥානය එකවර තැන් දෙකකට යන්නේ නැති නිසා වෙයි. එහෙම විඥානයේ එකතුවක් එතන නැත්තම් දැනීමක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ හුස්මේ දැනීම අපේ අවධානය නැත්තම් විඥානය ඒකට යෙදෙන වෙලාවේ හැදෙනවා ඇරෙන්න අනිත් වෙලාවේ දැනීම දැනෙන්නේ නැද්ද? දැනීම නැද්ද? ඔන්න උතන තමයි කඩා ගන්න ඕන තැන. ඔය අපිට පේන පැත්ත. නොපෙනෙන පැත්ත මොකද්ද? ආයෙ බලන්න. ස්පර්ශය කියන්නේ මොකද්ද? බාහිර ආයතනයක්. මම මෙහෙම කියන්න පොඩ්ඩක් ඉන්න. දියුල් රස තියෙන දියුල් වලද? කියලා ඇහුවොත් හුඟක් කට්ටිය කියයි ඔව් කියලා. නමුත් දියුල් ඔහේ තියෙනවා. දිවක් නැත්තම් රස හැදෙනවද? නෑ. එහෙනම් දියුල් රස තියෙන්නේ කොහෙද? දිවේ කියනවා. දිවේ කියනකොට මම කියනවා කට්ටියට එහෙනම් දැන් විඳින්න. දැන් ඒක දිව තියෙනවනේ. එහෙනම් දිවේ වෙන්න බෑ. එහෙනම් කොහෙද තියෙන්නේ? දැන් කියනවා හිතේ කියලා. හිතේද කියලා කියනවා නම් දිවත් නැති වෙලාවක දියුලුත් නැති වෙලාවක විඳින්න. හිතේ තියෙන්නේ සංඥාවක් මතකයක් විතරයි. නේද? දියුල් රස කියන එක හැදෙන්න නම් දියුලුත් තියෙන්න ඕනේ, දිවක් තියෙන්න ඕනේ, සිතක් තියෙන්න ඕනේ, තුනම තියෙන්න ඕනේ කියලා. දියුලුයි දිවයි විතරක් තිබ්බට මදි. සමහර වෙලාවට අපි කෑම කනවා, උගුරෙන් පල්ලෙහාට යනවා, දන්නේවත් නැහැ මොනවද කෑවේ කියලා. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන තියෙන්න ඕනේ මේ තුනම තියෙන්න ඕනේ. මේ තුනම තියබ්බ වෙලාවක තමයි දියුල් සැප වේදනාව කියන එක හැදෙන්නේ. ඒ තුනම නැති වෙලාවක ඒක හැදෙන්නෙම නැහැ. එතකොට හුස්ම කියන එකටත් අපේ අවධානය යොමු වෙන වෙලාව විතරයි
ඒ වේදනාව හැදෙන්නේ. හරිද? හැදුනොත් නේ දැනෙන්නේ. එහෙනම් අනිත් වෙලාවට මේ වේදනාව ඔව් අපිට හිතෙන්නේ යටපත් වෙලා තියෙනවා කියලා. යටපත් වෙලා තියෙනව නෙවෙයි මේ වේදනාව නෑ. කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? කොහෙවත් නෑ. ඔන්න ඕවා දන්නේ නැති හින්දා අපි මේ ජීවිතේ හරිද අපි හිතනවා හැම දෙයක්ම තියෙනවා කියලා. මගේ මතකය තියෙනවා කොහේ හරි. මතකය තියෙනවා නේ මතකේ නැවත නැවත හැදෙනවා. කොහෙවත් තියෙන්නේ කොහොමද? චිත්තක්ෂණයක් ඇතුළත හැම එකම ඉවරයි. උත්පාද තිති භංග කියන සිත ඇති වෙලා නැති වෙලා යනවා. කොහේ හරි මොන හරි ඉතුරු කරලා දෙන්නේ. නැති වෙන්නේ සියල්ල නැතුව නැති වෙන මේ සිත නැවත හට ගන්නවා අරකම හේතු වෙලා. එතකොට මේක හරි ගැටලුකාරී තත්ත්වයක් වගේ තේරෙන්නේ. මේක තේරුම් ගන්න ඕන හොඳට. එතකොට අපිට සතිපට්ඨාන දැන් අපි සතිපට්ඨාන දේශනාවේ කමටහන් ටික මේ වැඩසටහන හරහා සාකච්ඡා කරනවා. හරිද? ඔක්කොම ටික එකවර නැතත් කොහොම හරි මේක තුලින් අපි මේ කමටහන් ටික සාකච්ඡා කරගන්න ඕන කොහොමද මේ විදර්ශනා මේක තුලින් වඩන්නේ කියලා. නමුත් මූලික සංකල්ප ටික ඇති කරගන්න ඕනේ. හරිද? ඒ වගේම කොහොමද එතෙන්ට යන්න අපි අවශ්‍ය කරන භාවනා මාර්ගය කියලා. සක්මන් භාවනාව කොහොමද එතෙන්ට යන්න අපි කටයුතු කරගන්නේ? ඊළඟට ඇත්තටම භාවනාවක් කරද්දී කොහොමද ඒ භාවනාව සාර්ථක වෙන විදිහට මේක ඒක කරන්නේ ඔය එක දිගට භාවනා කර නැත්නම් විශේෂයෙන්ම දවස් 2-3 එක දිගට භාවනා කරන අයට මොකද්ද නියම පිළිවෙතක් තියෙන්න ඕනේ මොකද්ද කියලා කතා කරගන්න ඕනේ. දැන් එතකොට මේකෙදී අපිට හොඳින් තේරුම් ගන්න ඕනේ තමයි දැන් මේ වේදනාව ගැන අපි කතා කර හිටියේ මේක එක දිගට තියෙනවා කියලා අපිට හැම වෙලේම හිතෙන්නේ. විමසලා බලපුවාම තේරෙන්න ඕනේ ඒක දැන් අපි අපේ හිත හුස්මට යෙදෙන වෙලාවේ එතන දැනීම හැදෙනවා. අපේ හිත වෙන දෙයකට යොමු වෙන වෙලාවේ දැනීම හැදෙන්නේ නැහැ. ඔය අපි තියනවා කියලා කියන්නේ මතකය තියනවා ඔය ඔක්කොම තියනවා කියලා කියන්නේ අපිට එහෙම තියනවා වගේ දැනෙන හින්දා. ඇත්තටම හුස්ම තියනවද නැද්ද? හුස්ම තියනවා. හුස්ම කියන ක්‍රියාවලිය වෙනවා එක දිගට. නේද? ඒ ක්‍රියාවලිය වුණාට ඒ ක්‍රියාවලියේ පිළිබඳ දැනීම අපිට නැහැ. දැනීම හැදෙන්නේ නැහැ. ඇසිපිය හෙලන දැනීම කොහොම ඔන්න දැන් දැනෙනවා. නේද? ඔන්න දැන් දැනෙනවනේ බරට වගේ. මේක ඊට කලින් හැදුනේ කවදාද ඊට කලින්? ඇසිපිය හෙලීම කියන ක්‍රියාවලිය තිබුණා. ඒ ඇසිපිය හෙලීම කියන ක්‍රියාවලියේ දැනීම කුඩ කාලයකට ඉස්සෙල්ලා හැදුනා. දැන් මේ අද මේක ඇහෙනකොට තමයි හැදුනේ. ඔය නගනයක් ආපු වෙලාවක නැත්තම් ඇසිපිය හෙලනවා මතක් වෙන්නේ කලාතුරකින්නේ. අන්නේ කලාතුරකින් මතක් වෙච්ච වෙලාවකට තමයි ඒක හැදෙන්නේ. මේ දැන් ඇසිපිය හෙලීමේ දැනීමට හොඳට බලන්න දැන් මාත් එක්කම එකතු වෙලා මේ දැන් ඇසිපිය හෙලීමේ දැනීමට අපි දැන් හිතෙමුණා නේද? එතන හුස්ම දැනීමට මොකද උනේ? යටපත් වුණා කියලා තමයි ආය අපි කියන්නේ. යටපත් වුණාද නැති වුණාද? නැති වුණා. දැනීම ගැන මම කතා කරන්නේ. හුස්ම ගැන නෙවෙයි. හරිද? ඒකත් එක්ක ඔන්න අපේ කකුලක් ඇසීමක් ආවා. දැන් මට ඒක දැනුණා. ඒක දැනනකොට මේ දෙකම බය නැතුව කියන්න ඕනේ නැති වුණා. හරිද? බයයි කියන්නේ. නේද? බයයි නෙවෙයි. ඒක කියවෙන්නේ නැහැ. කියවෙන්නේ නැත්තේ අපිට එහෙම දැනිලා නෑ. එහෙනම් බලන්න අන්න ඒකයි මම කියන්නේ. මේ පේන ලෝකේ, දැනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩක් තියනවද නැද්ද? අන්න විදර්ශකයා දැනගන්නවා මේ තියනවා මේ නැති වෙනවා. මේ තියනවා මේ නැති වෙනවා. මේ තියනවා මේ නැති වෙනවා කියලා දැනගන්නවා. හරිද? එන්නේ එහෙම දැන ගැනීම වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි. දැන් මේ වෙලාවේ මට අම්මා කියලා සංඥාව ආව නම් තාත්තා මතක් වෙන වෙලාවට අම්මා කියන සංඥාව නැහැ. තවත් වෙන දෙයක් හඳුනා ගන්න වෙලාවට අර සංඥාව නැහැ. ඉතින් මාරුවෙට එක එක ඉස්මතු කර පෙන්නනවා. ඒවා ගෙන්න ගන්න එකේ වැඩෙත් මගේ වැඩක් නෙවෙයි. දැන් මම මේ වෙලාවේ ඉඳන් එකපාරටම කිව්වොත් එහෙම පිපිඤ්ඤා කියලා ඔන්න
මතක් වෙනවා. නේද? දැන් මම අකපාරටම අල කියනවා. අල කියනකොට අල මතක් වෙනවා. අල මතක් වෙනකොට පිපිඤ්ඤායක නැහැ. දැන් ආයෙ පිපිඤ්ඤායක කියලා කියනකොටම අල වෙනකොට අන්න සංඥා. නේද? එහෙනම් අන්න ඒ වගේ. එකක් එනකොට එකක් නැහැ. තව එකක් එනකොට තව එකක් නැහැ. අරව හැබැයි එන්නේ සැරෙන් සැරේ ඒවා එන්නේ පොලිමට නේද? ඒවා නිකන් මේ දැන් මට මොන හරි වෙලා දැන් මං අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් ගැන මම නැවත හිතුවා කියලා. හිතන වාර ගාන වැඩි වෙනකොට මං කියනවා මට එක දිගට ඒ මතකය තියෙනවා කියලා. හරිද? මට ඒ මතකය එක දිගට තියෙනවා කියලා. එක දිගට තියෙනවා කියන්නේ ඇයි? දුම් හිඳ ඇල්ල එක දිගට තියෙනවා නේද? දුම් හිඳ ඇල්ල එක දිගට තියෙනවද? දුම් හිඳ ඇල්ල කියලා ගත්තොත් ඇල්ල කියන්නේ හැඩේනේ. ඒකත් හැම වෙලේම වෙනස් වෙවි තියෙන්නේ. නේද? වෙනස් වෙවි තියෙනවා කියලා අපිට හිතෙනවා. ඇත්තටම තියෙනවා කියලා ගන්නෙ මොකක්ද? සම්මුති වශයෙන් අර පේන හැඩේ විතරයි. ඒකේ තියෙන මේ මොහොතේ තියෙන වතුර තව චුට්ටකින් නැහැ. දුම් හිඳ ඇල්ල කියන්නේ ඇත්තටම වතුර වගේක්. නේද? එතකොට මේ ඇල්ල කියන්නේ වතුරක්. ඒ වතුර එක දිගට තියනවද? මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ. ඇත්තටම බැලුවොත් මේ මොහොතේ තියෙන වතුර නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන එක සම්පූර්ණයෙන් වෙනස් එකක්. මේ මොහොතකින් ඕකේ තියෙන සම්පූර්ණ වතුර ටික වෙනත් වතුරක් බවට පත් වෙලා. තව මොහොතකින් වෙනත් වතුරක් බවට. එච්චර ලොකු ඇල්ලක් එච්චර ශරණයකින් වෙනස් වෙනවා නම් හරිද? මේ අපේ ශරීරය දුම් හිඳ ඇල්ල වගේමයි. හරිද? එන්න ඒක අපිට තේරෙන්නේ නැහැ. මේකේ වේදනාව කියන්නේත් ඒ වගේම එකක්. සංඥාව කියන්නේත් ඒ වගේම එකක්. සංස්කාරය කියන්නේත් ඒ වගේම එකක්. හරි. එතකොට මෙන්න මේ ඇතිවීම නැතිවීම වේදනාවේ හෝ සංඥාවේ හෝ සංස්කාරයේ හෝ අපි වේදනාව කියලා හිතන්නකො. ඇතිවීම නැතිවීම කියන එක අපිට අපේ මනසට හොඳින් දැනෙන තරමට අපිට මේක දැනුණොත් ඒ කියන්නේ මම වේදනාව ගැන දැන් මම ඔය කිව්ව වේදනාව ගැන හිත යොමු කරගෙන ඉන්නවා. හරිද? මගේ හිත යොමු කරගෙන ඉන්නකොට මට හොඳට දැනෙනවා මේ මොහොතේ තියෙන එක මේ මොහොතේ නැහැ. මේ මොහොතේ තියෙන එක මේ මොහොතේ නැහැ. මේ මොහොතේ තියෙන එක මේ මොහොතේ නැහැ. හුස්ම දැනෙනකොට නේද? හුස්ම දැනෙනකොට ඇසිපිහෙලන එක දැනෙන්නේ නැහැ. ඇසිපිහෙලන එක දැනනකොට හුස්ම දැනෙන්නේ නැහැ. ඒ විදිහට ඒකට හොඳට හිත යොමු කරගෙන මේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ ඇති වෙනවා නැති වෙනවා කියන එක තමන්ගේ තුලින් අපි දන්නවා ධර්මය තුල ඇතිවීම නැතිවීම කියන එක මේ පංච උපාදානස්කන්ධයේ හැම නිමේෂයකම සිද්ධ වෙන දෙයක්. එතකොට මේකට අපේ අවධානය අපි යොමු කරගෙන එක දිගට හිටියොත් එහෙම අපිට තේරෙන්න පටන් ගන්නවා මේක මේ ඇති වෙනවා නැති වෙනවා කියන එක හොඳට දැනෙන විදිහට අපිට අපේ හිත ඒ වේදනාවේ ගැලීම පැත්තට යොමු කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේ මොකටද මේ නොපෙනෙන දේ තේරුම් ගන්න. හරි? එතකොට ඒ විදිහට මේකේ ගැලීම දෙස අපි හිත යොමු කරගෙන වාසය කරනකොට ඔන්න අපිට අදහසක් තේරුමක් එන්න ඕනේ මේ මොහොතේ තියෙන වේදනාව දැන් අපි හුස්ම ගැනම කියලා හිතන්නකෝ. මේ මොහොතේ මට හුස්ම දැනෙන එකට වැඩිය දැන් එක දිගට හුස්ම දැනෙනවා වගේ මට තේරෙනවා නම් එතනක් තියෙන්නේ අර දුම් හිඳ ඇල්ල වගේ එක දිගට තියෙන එකක් හින්දා එක දිගට සිද්ධ වෙන එකක් නෙවෙයි නැවත සිද්ධ වෙන හින්දා අපිට එක දිගට තියෙනවා කියලා දැනෙන්නේ. ඒක මේ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන එක නෙවෙයි ඊළඟ මොහොතේ. එතකොට ඒ ඇති වෙලා නැති වෙලා ආය ඇති වෙනකොට
ඒ නැති වෙලා ආය ඇති වෙනකොට ආය නැති වෙලා ඇති වෙනකොට නැති වෙලා ආය ඇති වෙනකොට ඒක ඇති වෙන්නේ වෙනස් වෙලා බව. හරිද? රූපයත් එහෙමයි, වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, සංස්කාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. ඒතර මගේ ජීවිතය කියලා මම ගත්ත කොටස නිබඳව වෙනස් වෙනවා. හරිද? මේ වෙනස් වීම තේරුම් ගන්නේ අර ඇතිවීම නැතිවීම අත්දැකලා. හරිද? අන්න ඒ කෙනාට තේරෙනවා මේ සංස්කාරය නැත්තම් මේ සැකසීම මේ මගේ ජීවිතය හැම මොහොතෙම හරියට ගහගෙන යන ගඟක් වගේ හැම මොහොතකම වෙනස් වෙනවා. හැම මොහොතකම වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ එන්නේ එක තමයි මේ අජ්ජත්තික ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය. තමන්ගේ අජ්ජත්තික කියලා කියන තමන්ගේ කොට ගත්ත කොටස හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා විතරක් නෙවෙයි, නැති වෙලා නැවත ඇති වෙන්නේ තිබ්බට වැඩිය වෙනස් වෙලා බව මේ කුඩාම ඒකකයෙන් තේරුම් ගන්නවා. දැන් අපේ ලොකු ඒකකයක් නෙවෙයි ශරීරය කියන්නේ. ශරීරය තව කුඩා ඒකක වගේක් තියෙන මොනවද? ඇස්, කන්, නාසා, දිව, ශරීරය නේද? එතකොට මේ කෑලි ගත්තොත් එහෙම ඒවා පොඩි ඒවාට ගත්ත හැකියි. එතකොට ඇහැ ගත්තොත් ආය කළු ඉංගිරියාව, සුදු ඉංගිරියාව ඔය විදිහට ඒකේ තියෙන නේද දෘෂ්ටි විතානය ඔය වගේ තව ගොඩාක් දේවල් ගත්ත හැකියි. දැන් කළු ඉංගිරියාව ගත්තොත් ආයෙක තව පොඩි කැලි වලට කරලා ගත්ත හැකියි. අන්තිමට ඉතුරු වෙන්නේ රූප කලාපයක් කියන එක. මෙන්න මේ රූප කලාපය ගත්තොත් එහෙම ඒක තමයි කුඩාම ඒකකය. එතකොට මේ කුඩාම ඒකකය හැම වෙලෙම මොකද වෙන්නේ? අලුතෙන් හැදෙන එකක්. චිත්තක්ෂණ 17ක් ඇතුළත අලුතෙන් හැදෙනවා. ඒ වගේම වේදනාව ගත්තොත් කකුල වේදනාව කිව්වොත් දිගයි වගේ නේද? ඒ කකුල වේදනාව කියන්නේ චුටි වේදනා ගොඩක එකතුවක්. කියන්නේ මේ මොහොතේ දැනෙච්ච එක ඊළඟ මොහොතේ ඒ වගේම එකක් හැදුණා, ඊළඟ මොහොතේ ඒ වගේම එකක් හැදුණා, ඊළඟ මොහොතේ ඒ වගේම එකක් හැදුණා. එහෙම ගොඩාක් එකතු වුනහම මට එක දිගට තියෙන කකුලේ වේදනාවක් කියලා දැනෙනවා. නේද? ඒකත් මම හොඳට අත්දැකලාදී තමන්ගේ කකුලක වේදනාවක් දිහාවට හොඳට අවධානය යොමු කරලා බැලුවොත් අපිට තේරෙනවා ඒක අඩු වෙනවා වැඩි වෙනවා. දැන් ඇඟ කසනකොට නැත්තම් කොහේ හරි තැනක වේදනාවක් ඇති වෙනකොට හොඳට බලන්න ඒක අඩු වැඩි වෙනවා. තේරෙනවද නැද්ද? විමසිල්ලෙන් බලන කෙනෙකුට තේරෙනවා මේක හැම වෙලේම අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඇත්තට මේ අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ ඒක මෙහෙම නිකන් කම්බියක් වගේ නෙවෙයි. මෙහෙම එක දිගට තියෙන කම්බියක් කියලා කිව්වොත් එහෙම ඒක දිගට තියෙන එකක් නේද? මේක කෑලි වලින් හැදිච්ච එකක්. මට කියන්නකෝ දැන් මේක තේරුම් ගන්න මේ ඇතිවීම නැතිවීම සහ පැවතීම කියන එක තේරුම් ගන්න පොඩ්ඩක් අපි හිතමු කරාර මේ කෝච්චි පෙට්ටි ටිකක් කියලා. මේක අමුණන්නේ නැතුව තියෙන කෝච්චි පෙට්ටි ටිකක් තියලා තියෙනවා. ඉස්සරහා එක ඇද්දොත් අනිත් ඒවා එන්නේ නැහැ. අමුණලා තිබ්බොත් ඔක්කොම එක දිගට එනවා. ඒ වගේ මේ අපේ සිත් පේලි අමුණලා නැහැ. අපේ මේ ශරීරය අමුණලා නැහැ. කියන්නේ මේවා දැන් මේ කකුලේ එක දිගට වේදනාවක් දැනුණාට ඒක එකකට එකක් මේ කියන්නේ එකම වේදනාව නෙවෙයි මේ. මේ මොහොතේ ඇති වෙනවා ඒක නැති වෙනවා ඊළඟ මොහොතේ ආය වෙන එකක් ඇති වෙන්නේ අර වගේ හැබැයි ටිකක් ඒකට සමානකමක් තියෙනවා. වෙනස් වෙලා ඇති වෙන්නේ ඊළඟ එක. ඊළඟ මොහොතේ තවත් වේදනාවක් ඇති වෙන්නේ ඒක වෙනස් වෙලා. අපිට මේක දැනෙන්නේ කොහොමද ඒ වුණාට? එක දිගට තියෙනවා. හරිද? මේක කොච්චරනම් තේරුම් ගන්න අවශ්‍ය දෙයක් කියලා මම කියන්නේ දැන් ඔය අපේ නිවසේ තියෙන විදුලිය දන්නවනේ. ඒක තප්පරයට 50 වාරයක් විතර. හරිද? දිශාව මාරු කරනවා. හරි? නමුත් අපිට එතකොට හැම වෙලේම නිවෙනවපත් වෙනවා ඒක. දන්නවද අපිට ඒක පේනවද එහෙම? නෑ. ඇයි? ඒක වේගෙන් යන හින්දා. හරිද? එතකොට එහෙම වේගෙන් යමක් වෙනස් වෙනකොට දැන් උදාහරණයක් ඊටත් වැඩිය පහසු උදාහරණයක් ගන්න මේ ෆෑන් එකක් කරකිනවා. හයියෙන් ෆෑන් එක කරකිනකොට තටු ගොඩාක් තියෙනවා වගේ පේනව නේද? නේද? ඉතින් තටු කීයද තියෙන? සමහරට 2යි නැත්තම්
3යි. හැබැයි තටු ගොඩාක් තියෙනවා වගේ පේනවා. ඇයි ඒ? කවදාක්වත් ෆෑන් එකක් දැකලා නැති කෙනෙක් ඕෆ් කරලා තියෙන ෆෑන් එකක් දැකලම නැති කෙනෙක් කියන්නකෝ. එයාට ගෙනල්ලා මේක පෙන්නනවා. එයා මොනවද හිතයිද? මේක මලක් වගේ තටු තියෙන එකක් කියලා හිතන්නේ. හැබැයි අර පුදුම හිතෙන්නේ කවදා හරි මේක නවත්තපු දවසක. අන්න ඒ වගේ අපේ මේ හැම දෙයක්ම ගැලීමක් වේගෙන් ඇතිව නැතිව ඇති වෙන නැති වෙන ගැලීමක් ඒක. එතකොට එන්නේ ඒකේ ඇතිවීම නැතිවීම යම් කිසි කෙනෙක් තමන්ගේ සිතෙන් අත්දැක්කොත් ඒකට බැහැලා අත්දකින්නවා කියලා කියන්නේ ඒකට කිඳා බහින්න ඕනේ. කියන්නේ ඒකට හිත යොමු කරලා ඒක අධ්‍යයනය කරොත් ඒක ගාවිස මේ මගේ වේදනාව මේ බලන්න ඇති වෙනවා නැති වෙනවා කියලා අධ්‍යයනය කරොත් එන්නේ යාට තේරෙන්න පටන් ගන්නවා මේක වෙනස් වෙනවා කියලා. එතකොට යාට ලොකු ගැස්සීමක් ඇති වෙනවා. සංඥාව ගැන හිතුවත් ඒත් එහෙමයි. සංස්කාරය ගැන බැලුවොත් ඒත් එහෙමයි. විඥානය ගැන බැලුවොත් එහෙමයි. රූපය ගැන බැලුවත් එහෙමයි. එහෙනම් මේ ඔක්කොම මොකද වෙන්නේ? ඔක්කොම හැම වෙලෙම මේ තියෙන විදිහට නේ ඊළඟ මොහොතේ. තමන් අපේම හිත අරන් බලන්න දැන් ඔය සිතුවිලි ගැන බලන කෙනෙකුට ධම්ම කොටස ගැන බලන කෙනෙකුට ආදරය වගේ දේවල් තරහ වගේ දේවල් මේ මොහොතේ තියෙන විදිහ නෙවෙයි. තව චුට්ටකින් තියෙන විදිහ නෙවෙයි. තව චුට්ටකින් තියෙන විදිහ නෙවෙයි. දැන් තරහ ගියාම කියලා හිතන්න අපි ගෙදරම කාත් එක්ක හරි හොඳට තරහා ගිහලා ඉන්නේ. ටිකකින් විනාඩි 5 10 ගන්න මොකද හිතෙන්නේ? ආයෙ තරහ අඩු වෙගෙන එනවා. එකපාරටම ආයෙ හොඳට අත්දැකලා තියෙනවද ඒක? නේද? එකපාරටම හොඳට වැඩි වෙනවා. ගහනවාමයි දැන් නම් කිට්ටුවටවත් ගහනවාමයි කියලා හිතෙනවා. ආයෙ චුට්ටකින් ආයෙ නෑ එක්කෝ ඔන්නේ පොඩ්ඩක් කතා බහ කරලා බලනවා. නේද? ඒ වුණාට ඔන්න දැන් ආයෙ පරණ මොකක් හරි මතක් වෙනවා. මතක වෙනකොට එකපාරටම තරහ අඩු වෙනවා ගොඩාක් අඩු වෙලා නිකන් යාළුකමක් වගේත් ඇවිල්ලා ඒ වුණාට එදා කිව්ව වචන කියලා හිතනවා ඉතින් මේ තරහ කියන එක මේ සංස්කාරය කියන එක ගත්තොත් එම මේ මොකද වෙන්නේ ඒක වේගෙන් අඩු වෙනවා අපිට හිතෙන්නේ මොකද්ද මේ තරහ කියන්නේ මෙහෙම කම්බියක් වගේ කියලා මගේ තරහ මේ එකම තරහ තමයි අඩු වුණා වැඩි වුණා එහෙම කියලා හිතන්නේ හරිද ඒ කියන්නේ එකට අමුල්ලා තියෙන කෝච්චි පෙට්ටියක් වගේ කියලා. හැබැයි මේක ගත්තොත් මේ තරහ තියෙන්නේ කොහොමද අපිට මේ එක දිගට තියෙනවා වගේ කියලා හිතුණාට එක දිගට තියෙනවා නෙවෙයි මේ මොහොතේ ඇති වෙන තරහ හේතු වෙලා ඊළඟ මොහොතේ ආයෙ එකක් හට ගන්නවා ඊළඟ මොහොතේ ආයෙ එකක් හට ගන්නවා ඊළඟ මොහොතේ ආයෙ එකක් කරනවා ඒක ඔක්කොම එකකට එකක් වෙනස්. එකකින් ඇද්දොත් අනිත් එක එන්නේ නැහැ. ඒක කියන්නේ ඒවා කැඩිච්ච ඒවා වෙන්ව තියෙන සිතුවිලි. එක සිතුවිල්ලක් එක දිගට මෙහෙම පවතින්නේ නැහැ. ඒක තියෙන හැම වෙලෙම ඉතින් මේක දිහා බලන කෙනෙකුට තේරෙනවා මේ මොහොතේ තියෙන සිතුවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන වෙන එකක් මේක පැහැදිලිව වෙන එකක්. හැබැයි මේ අපි එක දිගට තියෙනවා කියලා හිතන්නේ ඇයි? මට මේ දැන් තරහ සිතුවිල්ලක් ආව නම් අතීතයේත් එයා ගැන තරහක් තිබුණා නම් මේ දැන් ඇති වෙච්ච තරහ සිතුවිල්ලත් හේතු වෙලා ඊළඟට හැදෙන එක ඊටත් වැඩිය ලොකුයි. මේවා හේතු වෙන හින්දා අපිට හිතෙනවා මේක එක දිගට යන එකක් කියලා. හැබැයි ඒ සිතුවිලි දිහා විදර්ශනා නුවණකින් බලන කෙනෙකුට මොකද වෙන්නේ? යාට තේරෙනවා මේක ඇති වෙනවා නැති වෙනවා කියලා. හැබැයි නැවත ඇති වෙන්නේ තිබ්බට වැඩිය වෙනස් වෙලා. Tamanට තේරෙනකොට මට හොඳට දැනුණොත් මගේ හිතේ තියෙන ආදරය කවුරු හරි කෙනෙක් ගැන හැම වෙලේම වෙනස් වෙනවා. ඒක මට අයිතියක් නැතුව වෙනස් වෙනවා කියලා දැනුණා. ඒක මගේ වැඩ නෙවෙයි. අයියෝ මේ එක ඒවා හම්බ වෙනකොට එක වෙනකොට ඒ ආදරේ සැරෙන් සැරේ වෙනස් වෙලා. හරිද? අන්න එහෙම මට අයිතියක් නැතුව වෙනස් වෙනවා කියලා දැනුණොත් පැහැදිලිවම ඒක අනිත් අයටත් ඒ වගේමද නැද්ද? නේද? කොයි විදිහ වෙයිද දන්නේ නැහැ. නිකන් හිතන්න බලන්න. අපේ හිතේ තියෙන ආදරයක් කෙනෙක් ගැන තව සතියකින් කොයි වගේ වෙයිද කියලා හිතන්න පුළුවන්ද? හරියටම ඔය තියෙන විදිහටම තියෙයි කියලා හිතන්න පුළුවන්ද? බෑ. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. හොඳටම අඩු වෙලා ගියොත් එහෙම කරන්න දෙයක් නැහැ ඉතින්. නේද? එදාට මම හොයන්න යන්නේ නැහැ කෙනෙක්ව. අද මම හැම වෙලෙම දැන් දකීවා කියලා හිටියට කාලයක් යද්දි හැබැයි දැන් නම් හිතෙන්නේ කවදාකවත් එහෙම වෙන්නේ නැහැ කියලා. පොරොන්දුත් වෙනවා. මම නම් කවදාකවත් එහෙම වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි මම්ම වෙනස් වෙලා බලනකොට අන්තිමට එහෙම අත්දැකීම් නැද්ද හා? නේද? මේ වෙනස් වුණාට පස්සේ කලින් හොඳයි කියලා හිතපු කට්ටිය දැන් කරදරයක් වගේ. නේද? එහෙම වෙනවා. එහෙනම්
මං වගේමද නැද්ද අනිත් අය? වෙන කෙනෙක්ගේ සිත් තුළත් ඒ ක්‍රමෙමයි. මේ තියෙනවා මේ නෑ, මේ තියෙනවා මේ නෑ. කොච්චර ළඟින් හිටියත් තව කෙනෙක් ගැන, තව කෙනෙක්ගේ හිතක තියෙන සිතුවිලි ගැන ඒක කොහොම එකක්ද කියලා අපිට කවදාකවත් විනිවිද දකින්න බෑ. නේද? විනිවිද දකින්න බෑ. ඒකින්ද අපිට හැම වෙලේම පීඩනයක් තියෙනවා. ඒකින්ද ඔන්න ඔය ඇතිවීම නැතිවීම තුලින් හරිද? ඇතිවීම නැතිවීම කියන එක අත්දැකලා ඒක තුලින් ඔන්න ඔය Tamanට ඕන හැටියට තියාගන්න බෑ කියලා කියන අනාත්ම ලක්ෂණය, හැම වෙලේම වෙනස් වෙනවා කියන අනිත්‍ය ලක්ෂණය වගේම හැම වෙලේම වෙනස් වෙන දේවල් නැවත නැවත හදන්න වෙනවා. ඒ හදන ඒවා නැවත නැවත වැටෙනකොට නැවත නැවත වෙනස් වෙනකොට දුක් ඇති වෙනවා. හදන එක දුකක්, වෙනස් වෙන එක දුකක්, වෙනස් නොවි පවත්ත ගන්න එක, පවත්ත ගන්න බැරි දේවල් වෙනස් වෙන්න දෙන්නේ නැතුව පවත්ත ගන්න දඟලන එක දුකක්. අන්න එහෙම මේ සංස්කාරයේ දුක තේරෙනවා. එතකොට තමයි අපිට මේක මහා කැලයක් වගේ හොඳට දැනෙන්නේ. අර මහා විස සර්පයෝ ඉන්න කැලයක් වගේ දැනෙන්නේ. එතකොට මොකද කවදාකවත් මේක ඉඳලා සැනසෙන්න බෑ. කවදාකවත් මේ සංස්කාරයෙන් අපි උපරිම උත්සාහ කරනවා නෑ මගේ ළඟ ඉන්න අය, මගේ ආසන්නයේ ඉන්න අය මට සතුට ලබා දෙන අය කියලා ඒ සතුට පස්සේ දුවන්න හදනවා. නමුත් හැබැයි ඒකත් එක්ක ඇති වෙන වේදනාව අධිකතර වූ වේදනාවක්. මොකද එකක්වත් කවදාක්වත් Tamanට ඕන හැටියට පාත්තන්න බැරි බව දැනගත්ත කෙනාට ඔන්නේ කලකිරීම සහගත තත්ත්වය ඇති වෙනවා විදර්ශනාවෙන්. අන්නේ කලකිරීමට කියනවා අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. ඒ කලකිරීමමයි විසුද්ධියට නැත්තම් යහපතට නැත්තම් පිරිසිදු බවට හේතු වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය අත්දැකීම. ඉතින් මේකට හිමින් ළඟාවීම සඳහා මෙවැනි ඇතිවීම නැතිවීම දැක ගැනීමට ඒකට ළඟා වෙන්න සීලය සහ ගුණවන්තකම්, ඒ කියන්නේ සීලය ආරක්ෂා කිරීම ගැන මම ගොඩාක් කියලා තියෙනවා. ඒ වගේම චතුරාර්යක භාවනා, මෛත්‍රිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන භාවනා වඩමින් හිත එකඟ කරගන්න ඕනේ. මේ හැම දෙයකටම හේතු වෙන විදිහට අපි සති භාවනාවකින් නැත්තම් දින කීපයක් හෝ භාවනා කරද්දී නැත්තම් තනියම භාවනා කරද්දී ටික වෙලාවක් හරි කොහොමද ඒ දන්න කමටහන උනත් කරද්දී කොයි විදිහටද ඒක වර්ධනය කරගන්න ඕන කියන එක අපි හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ විදර්ශනාව සකස් කරගන්නේ කියලා මූලික කරුණු කතා කරලා ඉවර වෙලා අපිට පුළුවන් සතිපට්ඨානය අපි මම කලින් මතක් කරා වගේ සතිපට්ඨාන දේශනාවේ තියෙන කමටහන් ඒ අතර වාරේ සාකච්ඡා කරගෙන යන්න. හොඳයි. එහෙමනම් අපි ප්‍රාර්ථනා කරගන්න ඕන කොහොම හරි මම මේකේ මේ නොපෙනෙන පැතිකඩ අත්දකින්න ඕනේ. මගේ ජීවිතය නැත්තම් හැමදාම මේවා තේරුම් ගන්න නැතුව අහවලා බැන්න අය, අහවලා ගැසුව අය, අහවල් දේ කළා අය මේ දේ මෙහෙමය කියලා තේරුම් ගන්න නැතුව ලොකු පීඩිත තත්යකටපත් වෙන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන උපදෙස් ලැබෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට නිවසේ ඉඳන් මේ පින්වන්ත අයට හැකියාව ලැබෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරපු මේ මාත් එක්ක එකතු වෙලා තමන්ගේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු මේ පින්වන්ත පිරිසගේ අනුග්‍රහය හේතුවෙන්, දායකත්වයේ හේතුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. අපි බණ ඇහිලා ඒ ධර්මය පිළිපදලා කටයුතු කරපු වාරයක් ගානේ ධර්ම ශ්‍රවණය කරලා ලැබිච්ච ආනිසංස ලැබිච්ච වාරයක් ගානේ තමන්ගේ හිත පහන් වෙච්ච වාරයක් ගානේ දායකත්වය ලබා දුන්න මේ පින්නන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම කෙනෙකුටම උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ වත්තගේ විල්බර්ට් පෙරේරා ඇතුළු මියගිය ඥාතීන් අල්විස් වෙල්ලප්පිලි, ප්‍රේමවති වෙල්ලප්පිලි දෙමව්පියන්, මහගමගේ කසීපාල මහගමගේ මැගිලින් දෙමව්පියන්, මෞලිස් පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාටම පවුලේ එමිය පරලෝකීය ඥාතීන්ට
පුන් අනුමෝදනා කිරීමත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමට වගේම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කිරීමටත් සසර කෙලවර අම්මා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් කියලා සඳහන් කරමින් ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහා හේතු වේවා කියන අදහසින් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ චන්ද්‍රලතා පෙරේරා මහත්මිය ඇතුළු දූ දරුවන් බෑනලා මුණුබුරු මිනිපිරියන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. මහරගම නාවින්න බෝගහන්දී පදිංචි වෙලා ඉන්න මේ පිරිස තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.